समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබේ ජීවිතයට ධර්ම අවබෝධයේ පිණිස උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ දානයක ඇති වටිනාකම. කෙනෙකුට පුළුවන් නම් හිත පහදවාගෙන එක බත් හැන්දක් හරි පූජා කරන්න. ඒ වගේමයි අපි ජීවිතේ රැස් කරලා තියෙන පුංචි පුංචි පින් හරි ඒ පින සිහිපත් කරලා බලවත් කරගන්න පුළුවන් නම් කොහොමද ඒකේ විපාක අපි බලවත් කරගන්න. බොහෝ වෙලාවට දානය ගැන අපි නිරන්තරයෙන් කරුණු අහලා දන් දෙන එක දානයේ වටිනාකම මේ ගැන අපිට දැනුමක් තියෙනවා. නමුත් අද අපි ධර්මානුශාසනාවේදී විමසලා බලන්නේ කෙනෙක්ගේ ජීවිතයේ අසීරු මොහොතක දානයක් පූජා කරලා හිතට අකුසලයක් බලවත් වෙන්න ඉඩ නොදී ඒ හිත රැකගෙන සුගතිගාමී වුණ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහ පුදුමාකාර ආර්ය ශ්‍රාවක චරිත අපිට විමානවත්ව දිහා බැලුවත් පේනවා. හිත විසිරෙන්න ඕන වෙලාවක, හිත කලබල වෙන්න ඕන වෙලාවක, ද්වේෂය, වෛරය ආදී කෙලෙස් වලින් හිත යටපත් වෙන්න ඕන වෙලාවට ඒ අයට මහා පුදුම දක්ෂතාවයක් තිබිලා තියෙනවා හිත රැකගන්න. ඒ මොහොතේ තමන් කරපු පින සිහි කරලා හිත හදාගත්තා. කමක් නෑ ඕන දෙයක් වෙච්ච දෙයක්. මම මැරුණත් කමක් නෑ. මං කරේ යහපත් දෙයක් කියලා ඒ දානයේ තුල හිත පිහිටවා ගැනීම තුලින්ම තමන්ගේ ජීවිතේ දහසක් අකුසල් යටපත් වෙලා අර දානමේ පින මරණ මංචකේ බලවත් වෙනවා. පිංගතුනි ඔය විමානවත්වයේ සඳහන් වෙනවා දවසක් එක මහරහතන් වහන්සේ නමක් ගමකට පිණ්ඩපාතේ වඩිනකොට නිවසක කාන්තාවක් හිටියා. ඒ ස්වාමියා ඈත රස්සාවකට ගිහිල්ලා නැන්දම්මයි ලේලී තමයි ගෙදර ඉන්නේ. මේ දෙන්නට දෙන්නා හැම වෙලාවෙම නිතර තරහෙන් වෛරෙන් ලේලි බොහොම ඉවසීමක් තියෙන කෙනෙක්. හැබැයි කොච්චර හොඳ කරත් නැන්දම්මට පේන්නේ වැරදිමයි. නැන්දම්ම බොහොම සැරපරුස බොහොම දරුණු කෙනෙක්. හැම වෙලාවෙම ලේලිට බනිනවා, අහුවෙච්ච දෙයකින් දමලා ගහනවා. ඒත් ලේලි හිත රැකගෙන ඉන්නවා. ඉතින් ඔය අතරේ අර මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ කාන්තාව දැකලා කල්පනා කරා අනේ වෙනදා නැන්දම්මා ඉන්නකොට නම් දානයක්වත් දී ගන්න විදිහක් නැහැ. අනේ අද මට දාන ටිකක් පූජා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ස්වාමීනි වඩින්න කියලා ගිහිල්ලා බොහෝම ගෞරවයෙන් උන්වහන්සේට වන්දනා කරලා එළියෙන් පුටුවක් තියලා බොහොම ගෞරවයෙන් උන්වහන්සේට වැඩ ඉන්න ආරාධනා කරා. ස්වාමීනි ඔතන වැඩ ඉන්න. ගෙදර හරි යමක් තියෙනවා නම් මං ඉක්මනට ඔබ වහන්සේට දානෙට යමක් පූජා කරන්න. මේ කාන්තාව ගිහිල්ලා බැලුවා කුස්සියේ උයපු දෙයකවත් අඩු ගානේ සූරලවත් ගන්න වළඳකවත් දන් කුඩ ටිකක්වත් නැහැ. ඊට පස්සේ බැලුවා කාමරයට ගිහින් බලනකොට මෙන්න නැන්දම්මගේ කාමරේ උක්දඬු දෙකක් තියෙනවා. නැන්දම්මත් ගෙදර නැති වෙලා. ඒ වෙලේ කල්පනා කරා කමක් නැහැ. ආපු ගමන් මං කියනවා බැන්නොත් මටනේ මං හිත හදා ගන්නවා. නැන්දම්මටත් මං
ඒ පින් අනුමෝදන් කරනවා කියලා අර උක් දණු දෙක අරගෙන මිරිකලා උක් පැණි ටිකක් භාජනයකට හදාගත්තා. හදාගෙන ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේට මේ උක් පැණි ටික වළඳන්න කියලා අර පාත්‍රයට උක් පැණි ටික පූජා කරා. උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා මේ උතුම් ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඔච්චරයි. දැන් මේ කාන්තාව අර කරපු පින ගැන සිහි කර පුදුම සතුටකට පත් වුණා. පින්වතුනි බොහෝ දෙනෙකුට දන් දුන්නට පින් කරාට නැති කුසලතාවයක් තමයි ඒක. අපි දන්නවා අපේ රටේ මිනිස්සු ගත්තත් බොහෝ වෙලාවට මහා විශාල පින්කම් කරනවා. මහා සාංගික දාන දෙනවා, කටින පින්කම් කරනවා, මහා විශාල පින්කම් කරනවා. හැබැයි මේ පින්කම් කරාට බොහෝ දෙනෙකුට හිත රැක ගැනීමේ දක්ෂතාවය නැහැ. ඔබ බලන්න පින්කම් කරන්න ගිහිල්ලා කී දෙනෙක් නම් එන මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා. ඒ ආයතනයත් එක්ක තරහ වෙනවා. පින්කම් කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්නවා. අපි ආයෙ එන්නේ නැහැ මෙතනට කියලා කේන්තියෙන් තරහ වෙලා රණ්ඩු වෙලා යන කී දෙනෙක් අද සමාජය තුළ පින්කම් කරන්න ගිහිල්ලා අපිට දකින්න ලැබෙනවද? අර කාන්තාව හිත හදාගත්තා. ඕන දෙයක් වෙච්ච දේ මං කොච්චර ලොකු පිනක්ද කරේ. අනේ සාදු සාදු කියලා දැන් සතුටු වෙනවා. ඔය අතර මෙන්න නැන්දම් මාව හදිස්සියේ ආපු ගමන් දැන් අර උක්දණ්ඩු දෙක දැකලා බනින්න කලින් කල්පනා කරා නේ නැන්දම් මගේ හිතට අකුසලයක් රැස් වෙයි. මේක දැකලා නැති නිසා ඊට කලින් හිත රැකෙන විදිහට මං ඒ පින් අනුමෝදන් කරන්න ඕන කියලා ගිහිල්ලා බොහෝම සතුටින් කිව්වා අම්මා අද ලොකු පිනක් කරගත්තා. බොහෝම කේන්තියෙන් ඇහුවා මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා අම්මගේ උක්දණ්ඩු දෙකක් තිබ්බනේ මේ කාමරේ. මේ උක්දණ්ඩු දෙක අද ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරා පිණ්ඩපාතේ. අම්මා හිටපු නැති නිසා මං ඒ උක්දණ්ඩු දෙක අරගෙන මිරිකලා උක් පැණි ටිකක් උන්වහන්සේට පූජා කරා. මේ පින අම්මට. අම්මා මේ පින් අනුමෝදන් වෙන්න කියලා බොහෝම සතුටින් ඒ පින් අර කරපු පින්කම ගැන කියලා පින් අනුමෝදන් කරා. මේ නැන්දම්මට පුදුම වෛරයක් කේන්තියක් තියෙන ද්වේෂ චරිතයක්. ඒ වෙලාවෙම බැන වැදිලා තී කාගෙන් අහලාද මගේ උක්දණ්ඩ ගත්තේ කියලා බැනගෙන ගිහිල්ලා ඒ වෙලාවේ ආපු කේන්තියට එතන තිබ්බ පුටුවක් උස්සලා ගැහුවා. අර කාන්තාවකේ යම් කිසි අකුසල විපාකයක් එක්ක අර පුටුවෙන් ගහපු පාර වැදුනේ හිසේ නරක තැනක. එහෙ මැදගෙන වැටුණා. සුළු වෙලාවකින් ඒ වේදනාවෙන්ම මිය ගියා. දැන් බලන්න මැරිලා වැටෙන්න පාරක් ගැහුවා කියන්නේ පුටුවකින් උස්සලා. ඒ මොහොතේ මේ පාර වදිනකොටම මැරුණා නෙමෙයිනේ. එහෙ මැදගෙන වැටුණා. ඒ වේදනාවෙන් මිය ගියා. දැන් බලන්න ඔයනි වෙලාවක දැන් මේ නැන්දම්මා ලේලි අතර ප්‍රශ්නේ ගත්තා. බොහෝ වෙලාවට මේ එදා වෙච්ච දෙයක් නෙමෙයි නිතර ගෙවල් වල රණ්ඩු, දබර, ආරවුල් කාලයක් තියෙන්නේ නැති. දැන් වෙන ලේලි කෙනෙක් නම් කොච්චර තරහකින් වෛරයකින් මම මැරිලා හරි ඕකකින් පලි ගන්නවා කියාගෙන මැරෙන අය ඉන්නෝනේ සමාජෙ. හැබැයි අර කාන්තාව කොච්චර හිත දියුණුද කියන්නේ නැන්දම්මට වෛර කරෙත් නැහැ. මන් දානයක් දීලා මට වෙච්ච දේ කියලා දානෙට ගරහා කරෙත් නැහැ. දැන් සමහර අය අපි දන්නවා දම් පින්කම් කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගෙන අවසානයේ දානෙටත් බයිනවා, බුදුහාඳුරන්ටත් බයිනවා, සංඝයාටත් බයිනවා. ඕම් පින් කරලා අපිට වෙච්ච දේ කියලා තමන්ගේ පිනට තමන්ම ගරහා කරගන්න. අර කාන්තාව පිනට ගරහා කරෙත් නැහැ. නැන්දම්මට වෛර කරෙත් නැහැ. තමන්ගේ හිතට ද්වේෂ හිතක් ඇතුල් වෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. හිත රැකගත්තා. පුදුම සිහියකින් හිත රැකගත්තා. හැම වෙලාවෙම අර පණ යන වෙලාව කොච්චර වේදනාවක්ද. ඒ වෙලාවෙත් කරපු දානමේ පින්කම සිහි කරගෙන අනේ මං උක්දණ්ඩක් මිරිකල පූජා කර අනේ සාදු සාදු කියලා එහෙම පණ කියා. නින්දෙන් පිබිදියා වගේ දෙව්ලොව දිව්‍යාංගනාවක් වෙලා පහළ වුණා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරපු වෙලාවේ දෙවි දේවතාවරුන්ගේ විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින්කම් කරලාද? ඔබ මොනවද ජීවිතේ කරගත්ත පින්කම්? අන්න එතකොට තමයි මේ කාන්තාව කිව්වේ අනේ ස්වාමීනි මං ගමක බොහොම දුප්පත් ගෙදරක හිටපු කෙනෙක්. මං බුදු ගුණ ගැන දැනගෙන හිටියේ නෑ. දහම් ගුණ ගැන දන්නෙත් නෑ. සංඝ ගුණ ගැන දන්නෙත් නෑ. මං බණ අහලා
ලොකු දහම් දැනුමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. නමුත් මන් දන් දෙන්න හරි ආසයි. නමුත් අපට දන් දෙන්න තරම් මහා ලොකු දෙයක් තිබ්බේ නෑ. දවසක් මගේ වාසනාවට ස්වාමීන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් අපේ ගමට පිණ්ඩපාතේ වැඩියා. එදා මං නිවසේ තිබ්බ නැන්දම් මට අයිති උක්දඬු දෙකක් නැන්දම්ම නැති වෙලාවේ අරගෙන මිරිකලා පූජා කරා උක් පැණි ටිකක්. ওই ප්‍රශ්නේ තුල නැන්දම්ම කේන්තියෙන් මට පුටුවකින් දමලා ගැහුවා. ඒ පහරෙන් මම මිය ගියා. ස්වාමීනි මං හිත රැකගත්තා. කරපු පින සිහි කරා. ඒ පිනෙන් තමයි මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුණේ කියලා අර දිව්‍යාංගනාව තමන්ට ලැබිච්ච මේ සැප සම්පත් ගැන විස්තර කරනවා. එතකොට බලන්න අපිට පේනවා එතන කෙනෙක්ගේ ජීවිතේ හිත රැක ගන්නවා කියන එක කොයි තරම් විපාක ලබන්න පුළුවන් දෙයක්. බලන්න පුංචි පිනක් කරලා මේ උක්දණ්ඩක් මිරිකලා පූජා කරා. නමුත් ඒ පුංචි පින අර තරම් මහ විශාල සිදුවීමක් අතරේ දැන් මේ සාමාන්‍ය බහිම්බස් වීමක් නෙමෙයි. කේන්තියෙන් දමලා ගහලා මරණයට පත්වෙන් මැරිලා වැටෙන්න තරම් දරුණුවට සිද්ධ වෙච්ච මොහොතක තමන් මරපු තමන්ට පහර දීපු තමන්ට මැරිලා වැටෙන්න ගහපු ඒ පුද්ගලයා නැන්දම්ම ගැනවත් කේන්තියක් ද්වේෂ හිතක් ඇති නොවන විදිහට අර පිනම සිහි කරලා හිත රැක ගන්න පුළුවන් වුණා කියන්නේ කොච්චර දියුණු කෙනෙක්ද කියලා හිතන්න. ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ මේ හිත රැක ගැනීමේ කුසලතාවේ බණ ඇහුවා කියලා බණ ඇසූ පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. උපතින් බෞද්ධ වෙලා ඉපදුනා කියලා උපතින් බෞද්ධ වීම නිසා ලැබෙන දෙයක් නෙමෙයි. සිල් රෙදි පොරෝගෙන පොයන සිල් ගත්තා කියලා සිල් ගත්ත නිසා ලැබෙන දෙයක්ුත් නෙමෙයි. නිතර මල් වට්ටියක් අරගෙන බුදුන් වැන්දා කියලා හරි පැන් කලයක් අරගෙන බෝධීන් වහන්සේ වටේ ගියා කියලා හරි චෛත්‍යයක් වැන්දා කියලා හරි හිත රැක ගැනීමේ කුසලතාවය ලැබෙන දෙයක් නෙමෙයි. ඒවා සමහර අයට සංසාරිකව පිහිටන කුසලතා. දැන් බලන්න බණ අහලත් නැහැ පින්පව් කුසල් අකුසල් මේ මොන ගැඹුරු ධර්මයක් නොදන්න කෙනෙක්. හැබැයි ඒ මොහොතේ තමන්ගේ හිත රැකගත්තා. නමුත් බලන්න අපි සාමාන්‍ය අපි ජීවත් වෙන සමාජය තුළ මේ සතර පොයේට සිල් ගන්න බණ අහගෙන සාදු කියාගෙන පැන් කල කරේම තියාගෙන පින්කම් කරන අය අතර පවා පින්කම් කරන්න ගිහිල්ලා කොච්චර තරහා මනාපකම් කේන්ති ප්‍රශ්න මොනතරම් ඇති කරගෙන ඒ තුල රණ්ඩු වෙනවා තරහ වෙනවා කේන්ති ගන්නවා නිඳා කරගන්නවා ප්‍රශ්න ඇති කරගන්න. එහෙනම් අපිට පේනවා හිත රැක ගැනීම කියන්නේ වෙනම කුසලතාවයක්. අන්නේ කුසලතාවයේ තිබ්බ කෙනා පුංචි පිනෙන් හරි ජය ගන්නවා. විශාල පින්කම් කරන්න සූදානම් වුණත් හිත රැක ගැනීමේ කුසලතාවේ නැති කෙනා ඒ පින්කම නිසාම සමහර වෙලාවට මහා විශාල අකුසල් ගොඩක් පුරව ගන්න. හිත රැක ගන්න දන්නේ. පිනේ වටිනාකම තේරුම් ගන්න දන්නේ. අවසානයේ තුනුරුවන්ටත් ගරහලා පින්කමට ආපු අයටත් බැනලා එතනත් ප්‍රශ්න ඇති කරගෙන නොයෙක් විදිහට අවුලෙන් අවුලට පත් වෙලා අවුල් ජාලාවක් හදා ගන්නවා. පින්වතුනි හිත රැක ගැනීම මහා පුදුම දෙයක්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ උදෑසන භාවනාවෙන් දැක්කා එදා දවසේ උන්වහන්සේට මුණ ගැහෙනවා ගොපලු දරුවෙක්. මේ දරුවාට පිහිට වෙන්න අවස්ථාවක් උන්වහන්සේට යෙදෙනවා. උන්වහන්සේ භාවනාවෙන් දකිනවා. මේ සිදුවීමේ තියෙන්නේ මේ ගොපලු දරුවා කියන්නේ මේ අනුන්ගේ හරක් දක්කගෙන ගිහිල්ලා මේ හරකුන්ට තනකොළ කවලා හරක් ටික බලාගෙන උන්ට වතුර පෝලා හවසට ගෙනහලා හරක් අයිතිකාරයාගේ අර හරක් ගාලට ගෙනහලා ගාල් කරනවා. ඒ වෙනුවෙන් ඔහුට පුංචි වැටුපක් හරි මොනවා හරි අර හරකුන්ගෙන් ගන්න කිරි ටිකක් හරි ඔහුට ලැබෙනවා. මේක තමයි ඔහුගේ ජීවිතේ රස්සාව. අනුන්ගේ හරක් බලාගන්නේ. ඉතින් මහා උගත්කමක් තිබිච්ච දැනුමක් තිබ්බ බුද්ධිමත්කමක් තිබ්බ දරුවෙක් නෙමෙයි. මුගලන් මහරහතන් වහන්සේ නිතර පිණ්ඩපාතේ වඩිනකොට ඔය පාරේදී මේ ගොපලු දරුවා මුණ ගැහෙනවා. නිතර උන්වහන්සේට මුණ ගැහිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ වඩිනකොට අර හරක් රංචු අරගෙන යනකොට මේ ගොපලු දරුවා මොකද කරන්නේ? මේ හරක් ටික පැත්තකට කරලා උන්වහන්සේ පාරේ වඩිනකොට උන්වහන්සේට ඉඩ සලසනවා. අර කෙවිත අතේ තියාගෙනම හිසෙන් ගෞරව කරනවා ස්වාමීනි කියලා අවසරයි කියලා හිසෙන් ගෞරව දක්වනවා. ඔච්චරයි. බණ අහන්න කවදාවත් බණක් අහන්න ඇවිල්ලා නැහැ.
පින්පව් ගැන කුසල් අකුසල් ගැන උන්වහන්සේලාගෙන් විමසන්න ඇවිල්ලා නැහැ. මෙලොව පරලොව ගැන ජීවිතාවබෝධයක් තිබ්බ නැති දරුවේ. අර හරක් දක්කන එක තමයි රස්සා අසරණකමට. ඉතින් එදා මේ දරුවා හරක් දක්වන්න දැන් උදේම ආවට පස්සේ මේ හරක් අයිතිකාර ගෙදරින් එදා පිට්ටු හදලා තිබිලා පිට්ටු කෑල්ලක් දුන්නා. හරක් ටික දක්කගෙන යනකොට කතා කරලා කිව්වා මේ කොල්ලෝ මෙහෙවරේ මෙන්න මේකත් කාලම ඵලයන් කියලා පිට්ටු කෑල්ලක් දුන්නා. මේක කන්න අරගෙන මේක ඔතලා ඉනේ ගහගත්තා. අර ඇඳගෙන ඉන්න සරමෙන්ම ඔතලා ඉනේ ගහගත්තා. හරක් ටික වෙලට දක්කලා තනකොළ කන්න දාලම මේක ගිහින් කනවා කියලා ඉනේ ගහගත්තා. කෙවිත අරගෙන හරක් ටික දක්කගෙන යනවා. එදා භාවනා කරනකොට උදෑසන මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මේ දරුවට අනතුරක් විපතක් වෙනවා. ඒක කර්ම විපාකයක්. සර්පෙක් දෂ්ට කරලා මිය යනවා. ඒක වළක්වන්න පුළුවන් දෙන එක සංසාරේ ඔහු ගෙනාපු කර්මය ඔහුගේ ආවිෂත් එක්ක සිද්ධ වෙන විපාකයක්. හැබැයි ඔහුගේ හිත පහදිනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ දරුවා එන පාර ඉක්මනට උන්වහන්සේ පාත්‍රය අරගෙන මේ දරුවා එන පාර ඉදිරියෙන් උන්වහන්සේ වැඩියා. දැන් අර හරක් රංචුවම දක්කගෙන යනකොට මෙන්න ඉදිරියෙන් වඩිනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. වෙනද වගේම අර හරක් ටික පොඩ්ඩක් පාරෙන් පැත්තකට කරලා ස්වාමීනී කියලා හිස නමලා ගෞරව කරලා ටික දුරක් යනකොට මතක් වුණා අනේ මගේ ළඟ තියෙනවනේ පිට්ටු කෑල්ලක්. උන්වහන්සේ කී දවසක් නම් මේ පාරේදී මට මුණ ගැහුණාද? නමුත් මගේ අතේ දෙන්න දෙයක් තිබ්බේ නැහැ. අද මගේ ළඟ පිට්ටු කෑල්ලක් තියෙනවා. දුවගෙන ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනී කොහොම චුට්ටක් වැඩ ඉන්න අද මට පූජා කරගන්න දෙයක් තියෙනවා. අර ඉනේ ඔතාගෙන හිටපු මේ සරමෙන් දැන් හිතන්න මේ පිරිසිදුව මේ තියාගෙන හිටපු මේ ආහාර දානයක්ද කියලා. අර ඇඟේ දාඩිය ගෑවිච්ච මේ ඇඳගෙන ඉන්න මේ සරමෙම ඔතාගෙන හිටපු පිට්ටු කෑල්ල. අර පිට්ටු කෑල්ල ලෙහෙලා අරගෙන ස්වාමීනි මම මේක පූජා කරන්නද? මුගලන් මහරහතන් වහන්සේ පාත්‍රේ විවෘත කරා. අර පාත්‍රයට පිට්ටු කෑල්ල පූජා කරලා එහෙම බොහොම සද්ධාවෙන් උන්වහන්සේට වැඳා. වැඳලා මෙන්න අනිත් පැත්තට හැරෙනකොට හරක් ටික පැනලා වෙලකට. ඉක්මනට පින් අනුමෝදන් වෙන්නවත් උන්වහන්සේ කියන දේ අහගන්නවත් විලාවක් නැහැ. එහෙම පූජා කරා. අනිත් පැත්ත බලනකොට හරක් ටික වෙලකට පැනලා කෙවිත අරගෙන හරක් පස්සේ දුවගෙන ගිහිල්ලා වෙලට ගිහිල්ලා නියර දිගේ යනකොට අර නියරේ හිටපු මහා විසගෝර සර්පෙක් මේ තරුණයාට දෂ්ට කරා. මහා විස සහිත සර්පෙක් මේ දෂ්ට කරනකොටම පාර වදිනකොටම ඒ විසෙන් එහෙමම ඇදගෙන වැටුණා. මුගලන් මහරහතන් වහන්සේ පියවර කීපයක් ඉදිරියට වැඩියා. අර දරුවා එහෙම වේදනාවෙන් ඇදගෙන වැටෙනකොට හඬ ඇහුණා. උන්වහන්සේ ආපහු හැරිලා බැලුවා. අර නියරේ ඇදගෙන වැටිච්ච දරුවව මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. උන්වහන්සේ ආපහු හැරිලා මේ දරුවා ළඟට වැඩියා. අර නියර දිගේ මේ සර්පය ඇදිලා ගියා. මුගලන් හාමුදුරුවෝ දැක්කා සර්පෙක් දෂ්ට කරලා. දැන් ඔබ හිතන්න මෙවැනි මොහොතක සාමාන්‍ය කෙනෙකුගේ හැසිරීමක් සාමාන්‍යයෙන් ඔබ අපි සාමාන්‍ය මේ ලොකු සංසාරය ගැන මරණ මංචකය ගැන හිත රැකගන්න ආකාරය ගැන දැනුමක් නැති සාමාන්‍ය ලෝකයා හැසිරෙන ආකාරයත් ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා හිත රැක ගැනීමේ වටිනාකම දන්න උතුමන් වහන්සේලා කටයුතු කරපු ආකාරයත් මහ පුදුමාකාර වෙනස් ක්‍රමයක්. සාමාන්‍ය කෙනෙක් නම් ඔබ හිතන්න එවැනි වෙලාවක දැන් සර්පෙක් දෂ්ට කරලා ඇදගෙන වැටුණා මේ දරුවා. වෙන කෙනෙක් නම් කෑ ගහයි කවුරුත් නැද්දෝ. අනේ දන්න කෙනෙක් නැද්ද මේ ළමයා උස්සගෙන යන්න මෙන්න සර්පෙක් ගැහුවා. ඉක්මනට වෙදෙක් ළඟට අරගෙන යන්න. කෑ ගහලා දඟලන්නේ ඒකට. එක්කෝ බෙහෙත් කරන්න දුවයි කෙනෙක් අඬ ගහගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න දඟලයි. ඔය එක්ක සර්පය අල්ලන්න දඟලයි. සර්පයට පහර දෙයි. එතකොට ඔය වගේ දේවල් තමයි සාමාන්‍ය කෙනා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ දන්නවා මේ දරුවගේ කර්ම විපාකයක්. තව සුළු මොහොතකින් ඔහු මේ යනවා මේ විපතෙන්. හැබැයි හිත පහදවලා සුගති යවන්න පුළුවන්. අර දරුවා ඇදගෙන වැටිලා කොච්චර සුළු වෙලාවකින් අර විස සහිත සර්පයාගේ විස කියන්නේ මුළු ශරීරේ පුරාම විස සැනින් පැතිරිලා ගියා.
ඇස් නිරංකාර වෙලා නහයෙන් කටෙන් මේ දරුවගේ සෙම ගලන්න පෙන දාන්න පටන් ගත්තා. විසට මුගලන් මහරහතන් වහන්සේ මේ දරුවා ඉදිරියේම අර වෙලේ නියරේ උන්වහන්සේ බිම වාඩි වුණා. වාඩි වෙලා පාත්‍රය අරගෙන අර දරුවට පේන්න අර පූජා කරපු පිට්ටු කෑල්ල උන්වහන්සේ වළඳනවා. දැන් බලන්න මේ පිට්ටු කෑල්ලක් වළඳන්න පුළුවන් මේ දානශාලාවක් නෙමෙයිනේ. මේ ගිලම්පසවත් උන්වහන්සේට වතුරුවත් මේ විවේකයෙන් වැඩ ඉඳලා දාන ටික වළඳන්න පුළුවන් පිට්ටු කෑල්ලක් වළඳන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් අර ගොප්පලු දරුවාගේ හිත හදන්න පුණ්‍ය සිතුවිල්ලක් දාන චේතනාව බලවත් කරන්න. අර මරණ වේදනාවයි ඇඟ පුරාම විස පැතිරිලා නහයෙන් කටින් සෙම දානකොට ඇස් නිලංකාර වේගෙන යනකොට මේ බොඳ වෙච්ච ඇස් අතරින් තමන් ඉදිරියේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අනේ තමන් පූජා කරපු අර පිට්ටු කෑල්ල වළඳනවා. මේ දරුවට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ මං වගේ අසරණ මේ ගොපලු දරුවෙක් මේ මට ලැබිච්ච පිට්ටු කෑල්ලනේ මං පූජා කරේ. අනේ උන්වහන්සේ මගේ ඉදිරියේම වැඩ ඉඳලා මේ මං පූජා කරපු පිට්ටු කෑල්ලනේ වළඳන්නේ අනේ සාදු කිව්වා. එහෙම ඇස් නිලංකාර වුණා. මරණයටපත් වුණා. මේ දරුවා නින්දෙන් පිබිදියා වගේ දෙව්ලොව විශාල දිව්‍ය විමානයක දෙවි කෙනෙක් හැටියට දෙව්ලොව පහළ වෙනවා. කාලයකට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් ඒ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගේ විස්තර අහගෙන යනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දූ, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද? මොන වගේ පින්? ඔහොම යනකොට පැම්පොකුණු මැවිච්ච ඕසදී තාරකා වගේ මුළු ශරීරේම ආලෝකයෙන් බැබලෙන දෙවියන් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන බොහෝම සැපසේ සතුටින් විනෝද වෙන දේවතාවෙක් මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරා. වන්දනා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට මගේ নমස්කාර වේවා. ඔබ වහන්සේ නිසයි මට මේ සියලු සැප සම්පත් පහළ වෙලා අද මම මේ තරම් දිව්‍ය සැපයක් විඳින්නේ. ස්වාමීනි ඔබ වහන්සේට මතකද මීට වසර ගණනාවකට පෙර මනුලොව එදා මං ගොපලු දරුවා මට ලැබිච්ච පිට්ටු කෑල්ල මං ඔබ වහන්සේට පූජා කරා. සුළු මොහොතකින් විස සහිත සර්පෙක් දෂ්ට කළ මම මිය ගියා. ඔබ වහන්සේ මගේ ඇස් ඉදිරිපිට බිම වාඩි වෙලා නියරේ වැඩ ඉඳලා ඒ පිට්ටු කෑල්ල වැළඳුවා. ඒ වෙලාවේ මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමෙන් මම මේ දිව්‍ය විමානේ මේ දිව්‍ය සැප සම්පත් ඇතුව දෙව්ලොව ඉපදුනා කියලා අර දේවතාව මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළ මේ විස්තර කියලා. දැන් බලන්න අපි මේ කතාවලින් අපි ওই වගේ කතා ඕන තරම් විමානවත්තුවේ බුද්ධ දේශනා අතර තියෙන මෙවැනි කතා අපි බණට අහලා ඇති. හැබැයි මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ හරිම අදහස අපේ ජීවිතේට අපි ඇතුළත් කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. බණ අහනකොට අත්හං ගන්හාති අර්ථය ගන්න කියනවා. අනත්තන් රිංචති බාහිර දේවල් අනවශ්‍ය දේවල් ඒවා සියල්ල අතහැරලා හරය අපිට වැදගත්ම දේ මොකක්ද මේ දේශනාවෙන් අපි උකහා ගන්නට ඕනේ? මොකක්ද මේ දේශනාවෙන් අපේ ජීවිතයට අපි ඇතුල් කරගන්න ඕනේ? මෙතන තියෙන වැදගත්ම දේ තමයි අසීරු මොහොතක හිත රැක ගැනීමේ දක්ෂතාවය. දැන් බලන්න මේ ගොපලු දරුවා කාලයක් බනහපු සිල් රෙදි පොරෝගෙන සිල් ගත්ත නිතර පන්සලට ගිය බෝධි පූජා තිබ බනහපු සංඝයා ඇසුරු කරපු දන් දීපු තුන් සිත පහදවා දන් දෙන ආකාරය ගැන දැනුමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහුටත් තිබුණා හිත රැක ගැනීමේ දක්ෂතාවය. අන්නේ දක්ෂතාවේ සමහරුන්ට උපතින්ම ලැබෙන දෙයක්. ඒක සංසාරික කුසලතාවය. දැන් ඔබ මේ සමාජයේ ඉන්න මිනිස්සු දිහා සාමාන්‍ය විදිහට බලන්න මේ බණහන පන්සල් යන අය නෙවෙයි නිකන් සාමාන්‍ය සමාජය දිහා. මේ සමාජ මිනිස්සු අතර අන්‍යාගමිකයෝ වුණත් කවුරු වුණත් මේ මිනිස්සු අතර අපිට දකින්න ලැබෙනවා ද්වේෂ චරිත. සමහරු ඉන්නවා සැනින් කෝප ගන්නවා. පුංචි දෙයක් ඇති එක්ක විහිළුවක් ඇති පොඩි දෙයකට හැම වෙලාවෙම කිපෙනවා. ඒ කිපුණට පස්සේ ඒ තමන්ගේ හිතේ ඇතිවන ද්වේෂය වෛරය කේන්තිය යටපත් කරගන්න දක්ෂ නැහැ. සමහරු වෙවුලනවා දත් මිටි කනවා ඇස් රතු වෙනවා
බනිනවා, නින්දා කරනවා, මහා පරුෂ නරක වචන කියනවා. දින ගණන් ඒ වෛරේ හිතේ පැසව ඉන්නවා. බුදුහාඳුරු පෙන්නවා සමහරුන්ට කේන්ති යනවා සැනින්. හැබැයි සැනින් නිවිලා යන අයත් ඉන්නවා. දී ඇඳ ඉරක් වගේ සමහරුන්ගේ ද්වේෂය. සමහර අයට කේන්ති යනවා දවස් 2 3 4 තියෙනවා. වැල්ලේ ඇඳ ඉරක් වගේ කියලා උපමාවකට පෙන්වනවා. වැල්ලේ අදින ඉර දවස් කීපයකින් මැකිලා යනවා. ඒ වගේ මේ ලෝකේ සමහරු ඉන්නවා ද්වේෂය, වෛරය, කේන්තිය හිතේ තියාගෙන දවස් 3 4 ඔහි බැන නින්දා කර සිහි කර තවත් අකුසල් පුරෝ ඉන්නවා. දවස් කීපයකින් ඒක හිතේ මග හැරෙනවා. මේ ලෝකේ තවත් මිනිස්සු ඉන්නවා ගලේ කෙටු ඉර වගේ ද්වේෂය උපාදාන කරගන්න. සමහර බුදුහාඳුරු පෙන්න ද්වේෂය අනුභව කරන යක්කු පවා ඉන්නවා කියන. ඔවුන්ට දැන් මිනිස්සු අතරත් ඉන්න කන්න බොන්න ඕනෙත් නැහැ. නිදිමත එන්නෙත් නැහැ. අනුන්ට බැන අනුන්ට සාප කර හතුරන්ට බැන හතුරන්ව විනාශ කරන්න සැලසුම් හද නිදි මරාගෙන ඒවම කියෝ වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ. කන්න බොන්න ඕනෙත් නැහැ. ඒත් බඩ පිරිලා. ද්වේෂයෙන්ම අනුභව කරගෙන ද්වේෂයෙන්ම දවස ගත කර ඉන්නවා. සමහර අය මැරෙනකම් පුංචි දේවල් මැරෙනකම්ම ඒක හිතා ද්වේෂයෙන් වෛරයෙන් ඉන්නවා. මැරෙනකොට ඊළඟ ආත්මෙටත් සංසාර වෛරයක් හැටියට මම මැරිලා හරි මුංගෙන් පලිගන්නවා කියලා අරගෙන යන අය ඉන්නවා. ඔය අතර මේ සමාජයෙන් බලන්න සමහරු ඉන්න ඔබ විහිළුවක් කරත් නොයේ කේන්ති යන දේවල් සමහරු අනුන් අවසන්න උත්සාහ කරනවා. මේ සමාජය තුළ මතක තියාගන්න කෙනෙක් තුළ මෛත්‍රිය තියෙනවා වගේ. ඔහු මෛත්‍රී සහගතයි නම් සමහරු බලනවා පොඩ්ඩක් නිකන් පරීක්ෂා කරන්න. එයාට තරහ යනවද කියලා උත්සාහ කරලා කේන්ති ගස්සන්න උත්සාහ කරන අයත් ඉන්නවා. කවුරු මොනවා කිව්වත් මොන වැරද්ද Tamanට කරත් අනේ යා කරගන්න දේ යාගෙනියයි කියලා hina වෙලා මං ඕවා ගණන් ගන්නෑ කියලා. එහෙම ඉන්න අය කොච්චර ඉන්නවද? බෞද්ධ නොවන අය අතර කොච්චර ඉන්නවද? ඒ නිසා මේක මේ බෞද්ධ වෙච්ච පමණින්වත් බණහපු පමණින්වත් සිල් රෙද්දක් ඇඳගෙන හිටියා කියලාවත් බෝධි පූජාවක් තිබ්බා කියලාවත් පින්කම් කරා කියලාවත් Tamanට ඇති වෙන දෙයක් නෙමෙයි. මේ තමා තුලින් Tamanගේ හිතේ තියෙන කුසලතා අකුසල් මේවත් හොඳට අඳුනගෙන අකුසල් ප්‍රහාණය කළා කුසල් වඩා ගන්න Taman දක්ෂ වෙන්න ඕන. ඒවා සංසාරිකව Tamanට පිහිටන දේවල්. සමහරු ඉන්නවා හැම වෙලේම hina වෙලා. කවුරු මොනවා කිව්වත් ඔය විහිළුවක් කරගෙන hina වීගෙන කායිකවත් තරහක් නැහැ. එහෙම තරහ හිතක් Tamanට ඇති වෙන්න Taman ඉඩ දෙන්නෙත් නැහැ. මේ ලොකු දහම් දැනුමක් තිබිලත් නෙමෙයි. එයා දන්න මට්ටමේ කියන අනේ මම මොකටද කාටවත් වෛර කරන්නේ? අපි ඉතින් මැරිලා යන අයනේ. එයා කරගන්න දේ යාගෙනියයි. අනේ මං කායිකවත් වෛරයක් නැහැ. අන්නේ කොච්චර දියුණුද කියලා හිතන්න. එතකොට මේ වගේ සමහර අයගේ කුසලතා තමන් කරපු යහපත හිතනවා අයහපත හිතෙන් අයින් කරගන්න. පින්වතුනි අපි මුළු ධර්මයේ පුරාම බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. අන්න හිතට කේන්තියක්, තරහක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, රාගයක්, අනුන්ගේ දේවල් වලට ආසාවක් මේ වගේ හිත ඇතුලේ ඇතිවෙන පහස් හිතුවිලි ප්‍රහාණය කරන්න ඒවා මතුවෙලා නම් අඳුනගෙන ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. ඒවා තාම මතුවෙලා නැහැ. හැබැයි අපි හිතන ක්‍රමය මත අයෝනිසෝ මනසිකාරය යෙදීම තුළ මතුවෙන්න පුළුවන්. ඒවා එහෙමම යටපත් වෙලා යන විදිහටම වීරිය ගන්න. උපන් අකුසල් ප්‍රහාණය කරනවා, නූපන් අකුසල් නූපදවන විදිහට වීරිය පවත්වන. අකුසලයකට හිතේ බලවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නූපන් කුසල් උපදවනවා. උපන් කුසල් දියුණු කරනවා. අන්න දක්ෂතාවය. උපන් කුසල් දැන් බලන්න පුංචි දානයක් දීලා පොඩි දෙයක් වෙන්න පුළුවන්. බුදුහාඳුර පෙන්න මහණෙනි කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා කියන. පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පුංචි පින හිතලා ඒක බලවත් කරලා ඒක මහා ආනිසංස ඇති බලවත් පිනක් බවට වර්ධනය කරගන්න පුළුවන් තමන්ගේ හිත තුලින්ම. දැන් බලන්න උක්දණ්ඩක් පූජා කරලා පිට්ටු කෑල්ලක් පූජා කරලා
සමහර අය වතුර ටිකක් දන් දීලා පිපාසෙන් හිටපු කෙනෙකුට සුගතිය ඉපදිච්ච සිදුවීම් අපිට ධර්ම ග්‍රන්ථවල ඕන තරම් අහන්න ලැබෙනවා. හැබැයි සමහරු මේ ස්වභාවයේ හිත රැක ගැනීමේ දක්ෂතාවයමයි මේකට හේතුව කියලා තේරුම් ගන්න බැරි අය මෙච්චර පින්කම් කරලා අපේ ඥාතීන්ට මොකද්ද මේ වුනේ? අන්න තේරුම් ගන්න බෑ. ඒ අය පිනට කරහනවා. ඔච්චර පින්කම් කළා අපි මෙච්චර පින්කම් කරා කෝ ඒවැ විපාක. මතක තියාගන්න හිත රැක ගැනීමේ දක්ෂතාවයයි වැදගත්ම දේ. පින පුංචි වුණත් ඒ කරපු පුංචි පින සිහි කළා ඔබට හිත රැක ගන්න පුළුවන් නම් ඔබට මහ විශාල ආනිසංසයක් ලබන්න පුළුවන්. පින්වතුනි සමහර සිදුවීම් මම මේ ඔබට එකින් එක අතීත කතා සිදුවීම් මතු කරලා පෙන්නන්නේ හිත රැක ගැනීම කොච්චරනම් මරණාසන්න මොහොතක පවා තමන්ට අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගන්න මොන තරම් උපකාර වෙනවද? බුදුහාමුදුරන්ගේ කාලේ සවැත් නුවර 500ක තරම් හොර කණ්ඩායමක් ඉඳලා තියෙනවා. මේ හොරු ගම් පහරල බොහොම දරුණු හොරු පිරිසක්. ඔය අතරේ ඈත නගරයක ඉඳන් තරුණේ රස්සාවක් හොයාගෙන ආවා. ඉතින් නගරයට ඇවිදගෙන යනවා මොනවා හරි කුලී වැඩක් හරි මොනවා හරි වැඩක් කරගන්න ජීවත් වෙන්න අතක් නැතුව යනවා. මේ තරුණයා ඔහොම ඇවිදගෙන ඇවිල්ලා හොඳටම වෙහෙසටපත් වෙලා එදා සවැත් නුවර නගරේ අම්බලමක රැ නිදාගත්තා. එදා නගරේ හොරු පිරිසක් මේ හොර කණ්ඩායමම ගම් පහරලා මේ බඩු අරගෙන මේ යනකොට අර අම්බලමට ආවහම මෙන්න තරුණයෙක් ඉන්නවා. ගහලා ඉවලා නැගිටපන් කිව්වා. ඔබ මොකද මෙතන කරන්නේ? ඊට පස්සේ බය වෙලා වැඳගෙන කිව්වා අනේ මට අනතුරක් කරන්න එපා නේ මාව මරන්න එපා. මයි ගාව කිසිම දෙයක් නැහැ මං අසරණ කෙනෙක්. මං රස්සාවක් හොයාගෙන යන ගම. මම මේ ගමක නගරයක කෙනෙක් නෙවෙයි මං ඈත පළාතක. මං රස්සාවක් හොයාගෙන යන්නේ. ඊට පස්සේ අර හොර කණ්ඩායමේ නායකයා බැලුවා පිරිස මොහු දිහා නැගිටපන් කියලා බැලුවා. උඹේ අතපය හොඳට තියෙනවද? මට ඕන වැඩක් කරන්න පුළුවන් කියන දෙයක් කරන්නම් කිව්වා. හරි උඹට අපි රස්සාවක් දෙන්නම්. වරෙන් අපිත් එක්ක කියලා අර 500ක හොර කණ්ඩායම මොහු එක්කන් ගියා. දැන් මොකද රස්සාව හොරකම් කරන්න යොදාගන්න. කියන ඕන දෙයක් කරන්නම් කිව්වා. කන්න බොන්න දෙනවනම් ඕනම දෙයක් කරන්නම් කිව්වා. දැන් අර 500ක හොර පිරිස හොරකම් වලට මෙයාවත් එකතු කරගත්තා. දැන් අර 500 දෙනා එක්ක හොරකම යනවා ගම් පහරනවා. ඔහොම හොරකම් කර ඉන්න අතරේ රජ්ජුරුව රාජ බටේ යොදවලා කොටු කරලා මේ හොර කණ්ඩායම අල්ලගත්තා. 500ක හොර පිරිස අල්ලගත්තා. අල්ලගෙන රජ්ජුරුව ඉදිරියට ගෙනහල්ලා එදා රජ්ජුරුව දනුවම් පමුණවන දවස මේ රජ්ජුරුව එදා කේන්තියෙන් හිටියේ මේ හොර කණ්ඩායම කරපු අපරාධ දැන් රජ්ජුරුව දනුවමක් දෙන්න කලින් කියන රජතුමනි මෙන්න මේ අය මේ ගමේ මේ විදිහට මංකොල්ල කාලා තියෙනවා. මෙන්න මේ විදිහට දැන් හොරකම් කරන්න ගිහිල්ලා මිනිත් මරනවා. මිනිස්සු නැකිටලා ඇහැරලා කෑ ගහනකොට මිනිත් මරනවා. මේ වගේ මිනී මරලා තියෙනවා. මේ වගේ අපරාධ කරලා තියෙනවා. මේ ගම කොල්ල කෑවා. මෙන්න මේ විදිහට රජ්ජුරුවන්ගේ ගම් පහරපු මේ හොර පිරිසක් රජ්ජුරුව මේ කරපු අපරාධ අහගෙන ඉඳලා ඒ වෙලාවෙම තීරණය කරා මේ සියලු දෙනාම හිස ගසා දාලා මරන්නට ඕනේ. ඔන්න රාජ නියෝගය. එහෙම කියලා රජ්ජුරුවම ඊට පස්සේ කිව්වා හරි මේ දඬුවම උඹලාගේ එකෙක් ලවාම ওই දඬුවම මං උඹලටම දෙනවා. මෙච්චර කල් එකට යාළුවෝ වගේ එකට හොරකමේ ගියේ උඹලා. රජ්ජුරුව කිව්වා කවුරු හරි කැමති කෙනෙක් මේ ඉන්න පිරිසෙන් ඉදිරිපත් වෙලා මේ අනිත් එවුන්ගේ බෙලි කපන්න. ඒ ඉදිරිපත් වෙන කෙනාට ජීවිත දාණය දෙනවා කිව්වා. ඔහුව මරණ දඬුවමෙන් නිදහස් කරනවා කවුරු හරි ඉදිරිපත් වුණොත්. හැබැයි අර 500 දෙනාගෙන් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මොකද හොරකම් කරත් වැරදි වැඩ කරත් මිත්‍ර ධර්මයක් කියලා එකක් තිබිලා තියෙනවා. හොර කණ්ඩායමක වුණත් ඔය මැර කණ්ඩායමක වුණත් සමහර තියෙනවා යා පාවල දෙන්නේ නැහැ. ඒව මිත්‍ර ධර්ම හැටියට සමහරුන්ගේ යම් ගුණයක් හැටියට පිහිටියා. ඒ නිසා ඒ අය කමක් නැහැ අපි මැරුම් කන්නම් පාවල දෙන්නේ නැහැ කියලා අර 500 දෙනාම කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මේ අතරින් අර මිනිස්සයා නැකිට තරුණයා
නැකිටලා රජ්ජුරුව ළඟට ගිහින් වැඳගෙන කිව්වනේ රජතුමනි ඇත්තටම මට ජීවිත දාණය දෙනවා නම් මම මුන් 500 දෙනාගෙන් බෙලි කපන්නම් කිව්වා. අන්න පාවා දුන්නා. දැන් මේවෙන් අපේ ජීවිතවලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ තමයි පිට ගතිය සමහර වෙලාවට සම්බන්ධ කර ගැනීම තුළ එවැනි චරිත ඉන්න පුළුවන්. අවස්ථාව ආපු ගමන් පාවලා දෙන චරිත ඉන්න ඔය ඕනෑම සමාජයක. එතකොට අන්න ඒ ගතියෙන් මේ පුද්ගලයා ඉදිරිපත් වෙලා අර එකට හොරකමේ ගිහිල්ලා මේ එකතු කරගත්ත කෙනා රජ්ජුරුවන්ට ගිහිල්ලා කිව්ව රජතුමනි මං මුංග මරන්න. හැබැයි මට ජීවිත දාන්න දෙන්න. රජ්ජුරුවෝ ඊටාම තියුණු කඩුවක් දුන්න ඔහුගේ අතට. හරි. උඹට ජීවිත දාන්න දෙනවා. මුන් සියලු දෙනා උඹේ අතින් මරන්න ඕන. හොඳයි රජතුමනි කියලා බොහොම සතුටෙන් අර වදකයා කට්ටියට කිව්වා එක පොලිමේ වන්න කියලා. අර 500 දෙනාගෙම එක පාරින් කඩුවෙන් ගහලා 500 දෙනාගෙන් බෙලි කපලා 500න් මැරුවා. රජ්ජුරුව මේක බලාගෙන ඉඳලා පුදුමයට පත් වෙලා රජ්ජුරුව ඒ වෙලාවේ කිව්වා උඹට මං රාජකාරියක් පවරනවා. ඒ තමයි වැරදි කරන මිනිස්සුන්ට මරණ දණ්ඩනය දෙන උඹට වදක තනතුර දෙනවා කියලා රජ්ජුරුවන්ගේ ඒ රාජ්‍යයේ මිනී මරන්න රස්සාවක් දුන්නා. වදකයා දැන්. ඇයි රජ්ජුරුව දැක්කා එක කඩු පහරේ අර පිරිසගේ කිසිම බයක් සැකක් නැතුව අනුකම්පා මාත්‍රයක් නැතුව අර තමන්ගේ මිත්‍රයෝ මේ පිරිසගේ 500ගෙම බෙලි කැපුවා. දැන් ඔහුට වදක තනතුර ලැබුණා. දැන් ඔහු බොහොම සතුට ඕන කියන අපරාධයක් ඕන දෙයක් කරනවා. අනුකම්පාවක් අනේ පව් හොඳ නෑ නේද? යාළුවෝ නේද? මට පිහිට වෙච්ච අය උන්නේද? කන්න දීපේ උන්නේ ඒ මොකවත් නෑ. එතකොට අපිට පේනවා මෙලෝ ගුණයක් නැති දුෂ්ට මිනිස්සෙක් මේ. එතකොට ඔය අතරේ දැන් දවස ගානේ අර එක හොරු අහු වෙනවා මංකොල්ලකාරයෝ අපරාධකාරයෝ රජ්ජුරුව දඬුවම් නියම කරාට පස්සේ එක්ක අතක් කපන්න කකුලක් කපන්න එක්ක හිස ගසා දාන්න මොහු එක කඩු පහරින් ඒ දඬුවම සිදු කරනවා. දැන් ওই රස්සාව කරගෙන ගියා. වැටුපකුත් ලැබුණා. අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි අවුරුදු 20ක් තිස්සේ වදක තනතුර වදක රස්සාව කරා. අවුරුදු 20ක්ම බෙලි කැපුවා. දැන් බලන්න කොච්චර අකුසල් ගොඩක් රැස් වෙනවද කියලා. මොනතරම් පව්කාරීද්ද කියලා ඔබ හිතන්න. ඔහොම ගිහිල්ලා දැන් අවුරුදු 20ක් යනකොට දැන් වයසයි. දැන් එක කඩු පාරින් බෙල්ල කපා ගන්න බෑ. 3-4 පාරක් බෙල්ලට ගහන්න ඕන. පිංගතුනේ දඬුවම් දුන්නත් වදකෙක් වුණත් මරණ දණ්ඩනයට නියම කරත් ඒවත් යම්කිසි ආචාර ධර්ම තියෙන. දැන් ඔබ දන්නවා සාමාන්‍ය එල්ලුම් ගහට නියම කරත් ඒවැ ක්‍රමයක් තියෙනවා. ඒ වෙලාවට ඒ මොහොතේ ඔහු නිවැරදි සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕන. ඔහුට යම්කිසි අසනීපයක් වෛද්‍යවරයෙකුත් ගෙන්නලා එල්ලලා මරන්න කලින් මරණ දණ්ඩනයට නියම වෙච්ච කෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනවා. එතකොට ඒ විදිහට යම්කිසි ඒ හැම දෙයකම අපරාධකරුවෙකුට දඬුවමක් දුන්නත් ඒකේ යම්කිසි ආචාර ධර්ම තියෙනවා. මේ පුද්ගලයාට එකපාරින් දැන් බෙල්ල කපන්න බෑ. ඒ නිසා රජුරෝ මොකද කරේ? ඔහුව වදක තනතුරෙන් ඉවත් කරලා විශ්‍රාම ඇව්වා. වෙන කෙනෙකුට ඒ තනතුර දුන්නා. දැන් මොහු ගෙදරට වෙලා ඉන්නවා. දවස් 2-3 යනකොට කාලයක් ඉන්නකොට දැන් ඉන්නම බෑ. දැන් අර පුරුද්ද බෙලි කපන්නමයි ආස. ඊට පස්සේ බොහොම අමාරුවෙන් වයසයි කොහොම හරි ඇවිදගෙන ගිහිල්ලා ඈත පළාතක ආරංචියක් ආවා. මෙන්න මෙහිම මන්ත්‍රකාරයෙක් ඉන්නවා. ඔහු ළඟ දරුණු මන්ත්‍ර තියෙනවා. ඔහුට කීයක් හරි දීලා පුද පූජා දීලා මන්ත්‍රයක් ඉගෙන ගන්න ඕන කියලා ගියා. ගිහිල්ලා ඒ පුද්ගලයා උපක්‍රමශීලීව හිතවත් කරගත්ත මන්ත්‍රකාරය. ඔහු ළඟ තිබුණා බලන්න ඒ කාලේ අතීතේ තිබිලා තිබ්බ සමහර මන්ත්‍ර. ඒ මන්ත්‍රේ ජප කරලා කෙනෙක් හුස්ම ගන්නකොට ඒ හුස්මට පිම්බට පස්සේ ආස්වාස හුස්මත් එක්ක ඒ මන්ත්‍රෙන් එහෙම ඔහු මැරිලා වැටෙනවා. එකපාරයි. ඒ මන්ත්‍රේ මතුරලා පිඹිනකොට ඔහු එහෙම මේ මන්ත්‍රෙන් මරන්න පුළුවන්. කෙන්මිනී මරන්න පුළුවන් මන්ත්‍රයක් පිඹලා. එතකොට එවැනි දෙයක් එදා යම්කිසි ශාස්ත්‍රයක් කියලා හිතන්න. දැන් මේක ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට බෑ මේක හොඳට නිතර කියලා සිද්ධි කරගත්තා.
දැන් මේක ඉගෙනගෙන ආපහු ඇවිල්ලා රජුරෝ ළඟට ගිහින් කිව්වා රජතුමනි මං දැන් මන්ත්‍රයක් ඉගෙනගෙන තියෙන. මට ඔය කඩුවෙන් ගහනවට වඩා එක පාරින්ම ඒ අපරාධකාරයා මරන්න පුළුවන් මේ මන්ත්‍රයෙන්. රජුරෝ අර දනුවම නියම වෙච්ච කෙනෙක්ව ඉදිරිපත් කරා. පුළුවන් නම් කරපන් කියලා. රජුරෝත් පුදුමෙන් පුදුමෙටපත් වුණා. හරියට මතුරලා ඔහුගේ ඒ හුස්ම ගන්න වාතයත් එක්ක ඔහුට පිඹිනකොටම ඔහු එහෙම මැරිලා වැටුණා බෙල්ල කැඩලා. රජුරෝ ආයෙත් තනතුර දුන්නා. දැන් අවුරුදු 5ක් තවත් අවුරුදු 5ක් අර මන්තරෙන් පිඹලා මිනි මැරුවා. දැන් අවුරුදු 5ක් යනවා. දැන් අවුරුදු 25ක් තිස්සේ මේ රාජකාරිය කරලා අන්තිමටම ලෙඩ වෙලා එක තැන් වෙලා ඇඳට වැටුණා. දැන් නැගිට ගන්නවත් බෑ. දැන් හොඳටම වයසයි. දැන් ඔබ හිතන්න ඔයනි මිනිස්සෙක් ගැන මොන තරම් පව්කාරයෙක්ද කියලා. කී දෙනෙක්ව මරන්නේ නැද්ද කියලා හිතන්න. එතකොට මේ වදකයා දැන් ලෙඩ ඇඳට වැටිලා දැන් මුළු ගේ වටේම ගිනි දැල් පේනවා. තමන්ගේ ඇඳ තමන් වටා මුළු පරිසරයේම ගිනි ගන්නවා පේනවා. ඇස් පියාගත්ත ගමන් පේන්නේ ඒවා. අපායේ නිමිති පහළ වෙලා නිරේ නිමිති පහළ වෙලා දැන් මේ පව්කාරයට තමන්ව උල්වලින් අනිනවා. පිහිවලින් තමන්ගේ හිසට අනිනවා. මස් කපන පිහි අරගෙන ඇවිල්ලා තමන්ගේ බඩවැල් තීරු කපනවා වගේ තමන්ට ඇස් පියාගත්ත ගමන් පේන්නේ මේවා. තමන්ව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලවල් වල දාලා පුච්චනවා ලෝදිය පොවනවා. මේවා පේනවා. එහෙනම් අපිට පේනවා තමන් රැස් කරගත්ත කර්මවල විපාක ඊළඟ ජීවිතයේ ගති නිමිති හැටියට නිරේ උපදින්න කර්ම හැදිලා දැන් මේ කර්මය බලවත් වෙලා දවල් රෑ තිස්සේ කෑ ගහනවා විලාප දෙනවා. ඇස් පියාගත්ත ගමන් මේවා පේනවා. දැන් මරණ බයෙන් කෑ ගහ විලාප දිදී ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය නිවස අසලින් එදා පිණ්ඩපාතේ වඩිනවා. ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ විදිහටම පවත්වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නිවස අසලින් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට ඇහුණ මේ මරහඬ විලාප දෙනවා කෑ ගහනවා. අනේ මාව බේරගනියෝ කියලා කෑ ගහනවා. ගින්දර පේනවා කියලා කෑ ගහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණාවෙන් අනුකම්පාවෙන් කවුද මේ කියලා නිවස ළඟට වැඩම කළ විස්තර දැනගත්තා. නමුත් ඔහුට පිහිට වෙන්න මොන අපරාධ පව්කම් කරපු කෙනෙක් වුණත් කොහොම හරි හිත පහදවන්න පුළුවන්ද කියලා උන්වහන්සේ නිවසට වැඩියා. ඒ නිවසට වඩිනකොට දැන් මේ පුද්ගලයා ඇඳේ අර දොරෙන් පේනවා සාරිපුත්තයන් වහන්සේ තමන් දිහාවට එනවා. ආර්යයන් වහන්සේ නමක් දැක්ක විතරයි කේන්තියාව. මේ පව්කාරයා අර දන්න මන්තරේ දැන් මතුරලා ඉවරලා සාරිපුත්ත හාමුදුරුවෝ දිහාවට පිම්බා. ඇඳේ ඉඳගෙන මන්තරෙන් පිම්බා. උන්වහන්සේ සැනින් ධානයකට සමවැදුණා. ආයමත් මන්තරේ මතුරලා ඒ දිහාවට පිඹිනවා. උන්වහන්සේ ධානයකට සමවදිනවා. වැඩ කරන්නේ මන්තරේ. පුදුමෙන් පුදුමයට පත් වුණා. ඒ වෙලාවේ අමාරුවෙන් අත් දෙක එකතු කරලා වැඳ අනේ ස්වාමීනි මට සමා වෙන්න. ඔබ වහන්සේ නම් මහා පුදුම කෙනෙක්. ඔබ වහන්සේ මහා පින්වන්තයෙක්. ඔබ වහන්සේ මහා තේජස් ඇති කෙනෙක්. මේ මන්තරේ මට වැරදිච්ච දෙයක් නෙවෙයි. මට හොඳට සිද්ධි වෙච්ච මන්තරයක්. මට ඇඳේ ඉඳන් උනත් මිනි මරන්න පුළුවන් දරුණු මන්තරයක් මේ. නමුත් ඔබ වහන්සේගේ ගුණ ඉදිරියේ මේ මන්තරේ පෙරදුනා. කෑ ගහලා කිව්වා ගෙදර උන්දට ඔය මට හදපු කිරිබත් ටික ගෙනෙන් මේ ආර්යයන් වහන්සේගේ පාත්‍රයට කිරිබත් හැන්දක් පූජා කරපන් කිව්වා. දැන් බලන්න අච්චර පව්කාර මිනිසයාට අන්තිම මොහොතේ දානයක් දෙන සිතක් පහළ වුණා. තමන්ට උයලා තිබ්බ ගෙදර කිරිබත් ටික ගෙදර උන්දට කෑ ගහලා කිව්වා කිරිබත් ටික ගෙනල්ලා උන්වහන්සේගේ පාත්‍රයට කිරිබත් ටික පූජා කරන්න. අර මිනිස්සයා දුවගෙන ගිහිල්ලා කිරිබත් ටික ගෙනල්ලා මේ පුද්ගලයා ඉදිරියේම මොහොත නැගිට ගන්නවත් බෑ ඇඳේ එක තැන් වෙලා. කිරිබත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රයට කිරිබත් ටික බෙදනවා. ඇඳේ ඉඳගෙනම සාදු 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 කියලා සාදුකාර දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර කිරිබත් ටික පිළිගෙන
උන්වහන්සේ පින් අනුමෝදන් කරලා ආපහු වැඩිය. මේ ළඟ ඉඳගෙන ලොකු බණක් කියලා හිත හැදුවේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනකොට ඒ දිහා බලාගෙනම එහෙම පණ ගියා. දැන් බලන්න ඔහු චාතුම් මහරජික දෙව්ලොව දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. හිතන්නවත් පුළුවන්ද කියලා හිතා. මෙච්චර පව් කරපු පව්කාරයෙක් ආසන්න කුසලයක තියෙන බලවත්කම මේ. ආසන්න කර්ම ඒ තරම් බලවත්. මරණාසන්න මොහොතේ පිනක කුසලයක හිත පිහිටවන්න පුළුවන් නම් ඒ මොහොතේ දහසක් අකුසල යටපත් වෙලා ඒ කුසලය ඊළඟ විපාක සිත හැටියට බලවත් වෙලා එනවා. ආසන්න කර්මයක් හැටියට කුසලයක හිත පිහිටවා ගැනීම. ඔහු මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා. හැබැයි මතක තියාගෙන ඔහු දෙව්ලොව ඉපදුනා කියලා අර කරපු කර්ම ඔක්කොම අහෝසි වෙනව නෙමෙයි. කවදා හරි සසරේ ඒ විපාක නිවන් දකින්නකම් ඒ කරපු කර්ම විපාක සසරේ අරගෙන යන්න වෙනවා. හැබැයි ඔහුගේ ඊළඟ ජීවිතේ ඔහු අකුසල් යටපත් කරගෙන සාරිපුත්ත හාමුදුරන්ට පාත්‍රයට කිරිබත් බෙදපු පින ධර්මසේනාධිපතින් වහන්සේට දානයක් දෙන්න හිතේ පහළ වෙච්ච පුණ්‍ය චේතනාව ඒ මොහොතේ බලවත් වුණා. ඒ සැනින් අකුසල් යටපත් වුණා. අර අපාය යන ගිනිදැල් පෙනිච්ච මේ වදකයා ඒ සැනින් ඒ පින බලවත් වෙලා කුසල සිතෙන් පුණ්‍ය සිතෙන් දානමේ චේතනාව බලවත් වෙලා මිය ගිහිල්ලා දෙව්ලොව ඉපදුණා. එතකොට අපිට මේ හැම දේශනාවකින්ම පේන කාරණා තමයි මරණාසන්න මොහොතේ හිත රැක ගැනීම. මරණාසන්න දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මම ඒක ඒ වෙලාවට කරගන්නම්. දැන් ඔහොම කියන අය ඉන්නවා. ඔය අකුසල් කර කර පව්කම් කර කර ඉන්න සමහරු තමන්ගේ වාසියට කියනවා හරි උඹලා කලබල වෙන්නේ නැතුව ඉඳපල්ලකෝ. මං දන්නවා ඒක වැඩේ කරගන්න. මං ඒ චුතිචිතනේ මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා එහෙම කියන අය ඕන තරම් මේ සමාජය අහලා ඇති. ඒ නිසා කවුද දන්නේ මේ වෙලාවට මේ වෙලාවටමයි පණ යන්නේ කියලා හරියට. ඒ නිසා මරණය කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපි කරා එනවද අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හිත රැක ගන්න. හැම වෙලාවෙම සූදානම් ශරීරයෙන් ඉන්න. අකුසලයකට හිතේ බලවත් වෙන්න ඉඩ දෙන්න එපා. ද්වේෂ හිතක්, රාග හිතක්, ඊර්ෂ්‍යා, වෛරය, කුහකකම, ක්‍රෝධය යම් කිසි අකුසල හිතක් හිතේ බලවත් වෙනවද ඒ සැනින් තමන්ගේ හිතේ බලවත් වෙන අකුසල් සැබෑම හතුරා ඉන්නේ අපේ හිත ඇතුලේ. ඒ තමයි අකුසල්. ඒ අකුසල් වලින් තමයි ඔබව නිරේට ඇදගෙන ගියේ. තිරිසන් ලෝකෙට ඇදගෙන ගියේ. പ്രേත අපායට ඇදගෙන ගියේ. සංසාරේ ඔබව දුකට ඇදලා දාපෝ මේ හිත ඇතුලේ තියෙන අකුසල චෛතසික තරම් හතුරෙක් තවත් නැහැ. ඒ නිසා ඒ සැබෑ හතුරා තමන්ගේ හිත ඇතුලේ ඉන්න හතුරා අඳුරගෙන සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් පුංචි පිනක් හරි බුදුන් වැඳලා දානයක් දීලා බුදු ගුණ සිහි කරලා තමන්ගේ ජීවිතයේ කරපු පුංචි පිනක් වේවා නිතර නිතර සිහි කරලා බලවත් කරන්න. අන්නේ කෙනා තමයි හිත රැක ගන්න දක්ෂ කෙනා. අකුසලයකට හිතේ වැඩෙන්න ඉඩ නොදෙන කෙනා එයා තමයි මේ අසීරු දේ ජය ගන්න කෙනා. ඒ නිසා සුගතියක උපදිනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වුවේ. මහණෙනි මැරෙන අයගේ මහ පොළොවේ පස්තරම් පිරිසක් සතර අපායට වැටෙනවා. සුගතියකට එන්නේ මෙන්න මේ වගේ සුළු පිරිසයි කියලා පෙන්වනවා. අන්නේ සුළු පිරිස තමයි අර හිත රැක ගැනීමේ දක්ෂතාවය ඇති අය. අකුසල් ප්‍රහාණය කිරීමේ දක්ෂතාවය ඇති අය. අන්නේ දක්ෂතාවය ඔබත් ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව හිත රැකගෙන අකුසල් ප්‍රහාණය කරමින් කුසල් බලවත් කරමින් බලන්න සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් ප්‍රහාණය කරන්න යටපත් කරන්න දුරු කරන්න කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න හිත රැක ගන්න සචිත්ත පරියෝදාපන තමන්ගේ හිත රැක ගන්න ඒ තම් බුද්ධානුශාසන අන්නේ බුද්ධානුශාසනාව තුළ පිහිටමින් උතුම් ධර්මීයම දියුණු කරගන්න ධර්මීයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ අංක 58 වැලිකඩ මුල්ල අත්තනගල්ලේ පදිංචි සුමිත ජයසේකර ඇතුළු පවුලේ ඥාතීන් විසින්. ඔවුන්ගේ අරමුණ වූයේ පරලෝක ප්‍රාප්ත වූ HP ජයසේකර, BM ගුණවර්ධන පියවරුන්ටත්, සමන් ජයසේකර රණවිරුවාණන්ටත්, ජයනි නිලන්තිස් සොහොයුරියටත්, මස්සිනා වූ චිත්‍රානන්ද වන්‍යාරච්චි මහතාටත්, SW මැන්ඩිස් සිඤ්ඤෝ පියාණන්ටත්, ආරේ පුංචිනෝනා මෑණියන් ඇතුළු මෙම භවයේ සහ පෙර භවවල සංසාරගත දෙමව්පියන් ප්‍රමුඛ ඥාති හිත මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමයි. එමෙන්ම සුජීවත්ව සිටින කමලාවති, කරුණාවති මෑණිවරුන්ට චිරජීවනයේ පිණිසත් අනිකුත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිසද දේශකයන්න් වහන්සේගේ ධර්මාවබෝධය පිණිසද මෙම ධර්මදානෙහි ආනිශංස හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි, ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.